साधुकारक वचन समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चतुहि धम्मेहि समन्नागतो बालो अव्यक्तो असत्पुरुषो कथं उपहतं अत्तं परिहरति सावज्जा च होति सानुवज्जा च विඤ्ඤूणं बहुं च अपुඤ्ඤं पशवति कथमेहि चतुहि अननुविच्चा परियोग हेत्वा अवन्नारहस्य वन्नं भासति अननुविच्चा परियोग हेत्वा वन्नारहस्य अवन्नं भासति अननुविच्चा परियोग हेत्वा पसादनीये ठाने अपसादं उपसंसेति अननुविच्च अपरियोग हेत्वा अपसादनीये ठाने पसादं उपसंधेति श्रद्धावंत कारुणिक पिंवत्नी මේ පින්වත් හැමදෙනාම මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි සෑමිරිදා දිනකම වස් කාලය නිමිති කරගෙන පවත්වනු ලැබූ ධර්ම දේශනා මාලාවෙහි අද දිනේ තමයි අවසාන දිනේ. වස් කාලෙට කියන්න තියෙන ධර්ම දේශනාව. අවසාන ධර්ම දේශනාව ඊට පස්සේ අපි මාසිකව කරන ධර්ම දේශනාවේ විදිහට ඒ මාසිකව ධර්ම දේශනා දෙකක් සිද්ධ කරනවා. දෙවෙනි ඉරිදා සහ හතරවෙනි ඉරිදා ඒ විදිහට සුපුරුදු විදිහට පැවැත්වෙනවා. 18 වෙනිදා තමයි අවසාන දවස. හැබැයි වශයෙන්ම වස් කාලේ අපිට කැල්ගරි වඩින් වෙලා තියෙනවා පින්කම සඳහා. ඉතින් ඒ දාට ධර්ම දේශනාව නැහැ. ඒක නිසා අද තමයි අවසාන දවස වස් කාලය වෙනුවෙන් පැවැත්වෙන ධර්ම දේශනාවල. ඉතින් ඔබ මාස 3ක් තිස්සේ බොහෝ දෙනෙක් දිනපතා නෙමෙයි සතිපතාම මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පැමිණුණා. දැන් ගණන් වශයෙන් බැලුවොත් ධර්ම දේශනා ඊයක් විතර ශ්‍රවණය කරලා තියනවාද හැම කෙනෙක්ම? 11කට ආසන්න වෙන්න සමහර කෙනෙක් 8ක් ශ්‍රවණය කරලා ඇති, සමහර කෙනෙක් 7ක් ශ්‍රවණය කරලා ඇති. කොහොම නමුත් ඒ ශ්‍රවණය කරපු ධර්ම දේශනා අනුව මේ වස් කාල සීමාව තුලදී තමන් යම්කිසි දහම් දැනුමක් එක්රැස් කරගත්තා නම් ඒ දහම් දැනුමෙන් ප්‍රයෝජන ගන්නට හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නට ඕනේ. වස් කාලේ විතරක් නෙවෙයි ගුණධම් පුරන්න ඕනේ. ජීවිතය කියලා කියන්නේ එක දවසක් දෙකක් කරලා නවත්තන වැඩපිළිවෙලක් නෙවෙයි. මේක චක්‍රයක්. දැන් ඔය අය ආහාර ගන්න දවසට එක සැරේයිද? බඩගිනි වෙන ගානේ ආහාර ගන්නවා. ඒ වගේ මේ දහමත් ඒ අවශ්‍ය අවස්ථාවන් වලදී තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නට ඕනේ. එහෙම නොවුනොත් මොනතරම් පන්සල් ආවත් බෞද්ධය කියලා කිව්වත් මේ ධර්මයෙන් ලැබිය හැකි නියම අර්ථය, නියම ප්‍රයෝජනේ, නියම ප්‍රතිලාභය අපිට ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ.
බෞද්ධයෝ කියලා කිව්වට ඒක හරියට අර කණේකට මණිකක් හම්බුණා වගේ වැඩක්. කණේකට කනා කියලා කියන්නේ ඇස් දෙකම නොපෙනෙන පුද්ගලයානේ. එතකොට ඒ ඇස් දෙකම නොපෙනෙන පුද්ගලයාට මණික් ගල කියලා කියන්නේ තවත් ගලක් විතරයි. ඇයි ඒකේ වටිනාකම පේන්නේ නැහැ මනුස්සයට. ඒ වගේ බෞද්ධයෝ කියලා කිව්වට බුදු දහමේ තියෙන වටිනාකම නොදකින කෙනාට ඒකත් එකතරා ආගමක් විතරයි. ඒ නිසා ධර්මය කියලා කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්නට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන විශේෂයෙන්ම මේ කාරණා සංගීතකාරක මහරහතන් වහන්සේලායි සංග්‍රහ කරලා තියෙන්නේ. මේ ධර්මයේ රස වශයෙන් ඒක විදම්. මේ ධර්මයේහි රස වශයෙන් එකයි. මොකද්ද ඒක රසය? විමුක්ති රසය. ධර්මයේ තියෙන එකම එක රසයක්. ඒක තමයි විමුක්ති රසය. මුහුදේ තියෙන එක රසයක්. ඒකෝ රසෝ ලෝණ රසෝ. මුහුදේ කොහෙන් ගත්තත්, ඉන්දියන් සාගරයෙන් ගත්තත්, පැසිෆික් සාගරයෙන් ගත්තත්, ඇට්ලාන්ටික් සාගරයෙන් ගත්තත් එකම ලුණු රසම තමයි මුහුදේ හැමතැනම තියෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුල හැමතැනම කොතනින් ගත්තත් විනය පිටකයේ පරිශීලනය කළත්, සූත්‍ර පිටකයේ පරිශීලනය කළත්, අභිධර්ම පිටකයේ පරිශීලනය කළත් කෙලවර විමුක්ති රසයයි. ඔය හැමතැනම තිබෙන්නේ විමුක්ති රසය. එතකොට මේ ලෝක සත්‍යය විමුක්ති රසය කියන රසය අත්දැකලා නැහැ. අපි විමුක්ති රසය නෙවෙයි අත්දැකලා තියෙන්නේ. විමුක්ති කියලා කියන්නේ මිදීම, අතහැරීම. අතහැරීමෙන් අපි ලබපු රසයක්, සැපයක් තියනවාද අපිට ජීවිතේ මතක තියෙන බොහොම ටිකයි. අතහැරීමෙන් ලැබපු රස. බොහෝ දේවල් අපි අල්ලා ගැනීම තුලින් රස විඳින්න හදනවා. ඊට පස්සේ ඒ අල්ලාගත්ත දේම නීරස දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අතහැරීමෙන් ලබන සැපය, විමුක්තියෙහි තියෙන, මිදීමේ තියෙන මේ බර බිමින් තැබීමේ රසය මේ ධහම තුල දේශනා කරලා තියෙනවා. අපි බර උස්සගෙන ඉන්නේ. ඇයි උස්සන් ඉන්නේ? බිමට තියන්න. උස්සන් ඉන්නකොටනේ බර තේරෙන්නේ. ඇයි උස්සගෙන ඉන්නේ? මේ කියන්නේ කරන්න තියෙන වැඩ ඔක්කොම නතර කරලා දාන්න කියන එක නෙවෙයි. වැරදි විදිහට තේරුම් ගන්න එපා. ඒක බරක් හැටියට දාගන්න එපා. ඒකයි තියෙන වරද. තමන් කරන මොනියම්ම හෝ වැඩය බරක් කරගන්න එපා. එතකොට තමයි ඒක නීරස වෙන්නේ. දැන් සමහර අය රාජකාරියට ගිහිල්ලා ඇවිල්ලා එහෙම නැත්නම් යන වෙලාවට කියන්නේ උදේට නැගිටිනකොට මොකද්ද කියන්නේ? බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි අනේ ඉතින් මල කරුම ගෙවන්න ඉතින් යන්න එපා. උදේ නැගිටින හරක් වගේ යදින්. එහෙම නොකර ඔබට තියෙන වෙන කරන්න දෙයක් තියනවාද? ඒක අතහැරියයි කියමුකෝ. රස්සාව අතහැරියා. එතකොට ඒ කර්මෙන් නිදහස් වෙනවද? ඒ නිසා ඔබට වෙන විසඳුමක් නැහැ. දැන් අපි හිතමුකෝ මිනිස්සෙක් ලිඳකට වලකට වැටෙනවා. වැටිච්ච මිනිස්සයා කොහෙන්ද ගොඩ එන්න ඕනේ? ලිඳේ කටෙන්මයි ගොඩට එන්න ඕනේ. ඒ නිසා මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න තියෙන්නේ ඒක තුලම ඉඳගෙන ඒක බුදුහාමුදුරෝ ඊටාම ලස්සනට අපිට පෙන්වලා තියෙනවා පාර. ඊටාම ලස්සනට ඒක පෙන්වලා තියෙනවා. ඉතින් අපිට ඒක දකින්න පුළුවන් එක එක්කෙනාගේ නුවණේ මට්ටමට. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. විඤ්ඤූ කියලා කියන්නේ ඥානවන්තයා, ප්‍රඥාවන්තයා. ඔබේ ප්‍රඥාවේ පමණට ඔබට පේන ධම ඔබට පෙනේ.
හැබැයි ඒක නෙවෙයි දහම කියලා කියන්නේ. ඒ ඔබේ වැටහීමයි. තේරුණාද? දැන් අපි හිතාගෙන ඉන්නවා අපි හරි කියලා. අනිත් අයත් හිතාගෙන ඉන්නේ අපි හරි කියලා. කවුද හරි එතකොට? ඔක්කොමල හරි. කවුරුවත් වැරදි නැහැ. ඇයි? ඒ අයගේ ඒ කරුණු අනුව එහෙම නැත්නම් ධර්මයේ තේරුම් ගත්ත ප්‍රමාණය අනුව ඒ දරාගෙන ඉන්න ටික හරි. ඒ මට්ටමේ. හැබැයි ඒක නෙමෙයි පරම සත්‍ය කියලා කියන්නේ. ඊට වඩා එකක් තියෙනවා කියන බව දැනගෙන ඉන්න ඕනේ. ඊට වඩා ඒ පිළිබඳව කරුණු කියන්න මම කල්පනා කරන්නේ. අද මේ පින්වතුන්ට ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අන්තර්ගත වන පඨම කත කියන සූත්‍ර දේශනාව. දැන් අංගුත්තර නිකාය කියන්නේ මොකක්ද කියලා බොහෝ වෙලාවට හැම කෙනෙක්ම දන්නා ඇති කියලා මම හිතනවා. මතකද අංගුත්තර නිකාය කියලා කියන්නේ මොන අර්ථයෙන්ද කියලා? අංගුත්තර කියලා කියන්නේ අංගයෙන් අංගය එකින් එක වැඩි වෙනවා කියන අර්ථය. එතකොට පළවෙනියටම තියෙන්නේ එක කාරණාවක් අන්තර්ගත සූත්‍ර දේශනා. ඒ සූත්‍ර දේශනා සංගීතකාරක මහරහතන් වහන්සේලා සංග්‍රහ කළා ඒකක නිපාතයේ හැටියට. කාරණා ධර්ම කාරණා දෙකක් අන්තර්ගත සූත්‍ර දේශනා දුක නිපාතේ. ඔය විදිහට ඒකාදශක කියලා නිපාත 11කට සංග්‍රහ කරපු ග්‍රන්ථය තමයි කුද්දක අංගුත්තර නිකාය කියලා කියන්නේ. එතකොට මේ අංගුත්තර නිකායේ අන්තර්ගත වෙන පඨම කත කියන සූත්‍ර දේශනාව. තව ဒုတိ ය කත කියලා සූත්‍රයකුත් තියෙනවා. කත කියලා කියන්නේ හාරා ගන්නවා, කර ගන්නවා කියන අර්ථයයි. කත. එතකොට මේ සූත්‍ර දේශනාවේදී දක්වන බුදුරජාණන් වහන්සේ චතෝහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ අව්‍යක්තෝ අසත්පුරුෂෝ බහුංච අපුඤ්ඤං පසවති. කතං උපහතං අත්තං පරහරති සානුවජ්ජාච හෝති සාවජ්ජාච හෝති සානුවජ්ජාච බහුංච අපුඤ්ඤං පසවති කතමේහි චතුහි. මේ කියන්නේ ධර්මතා හතකින් ගුණ හතකින් යුක්ත, ගුණ කියලා කියන්නේ ස්වභාවයන් හතකින් යුක්ත බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා කතං උපහතං අත්තං පරිහරති. තමාගේ ගුණය විසින් හාරාගත් ජීවිතයක් ඇතුව වාසය කරන සාවජ්ජාච හෝති වැරදි සහිතයි. සානුවජ්ජාච හෝති තවත් ඒක වැඩි කරන්න සානුවජ්ජ කියන අර්ථය අරගෙන තියෙනවා. සාවජ්ජ කියලා කියන්නේ වැරදි, සානුවජ්ජ කියලා කියන්නේ වැරදි. සානුවජ්ජාච හෝති විඤ්ඤූණං බුද්ධිමත් අය විසින් වැරදි කියලා ගල්හා කරන. අත්තං පරිහරති ආත්මයක් පරිහරණය කරනවා. මොන වගේ කාරණා හතරකින් යුක්ත ජීවිතයද? කතමෝ චතුහි. කතමේහි චතුහි. කවර සතරක්ද? බුදුරජාණන් වහන්සේ දක්වනවා අනනුවිච්ච අපරියෝග හේත්වා අවන්නාරහස්ස වන්නං භාසති. අනනුවිච්ච අපරියෝග හේත්වා අනනුවිච්ච කරුණු හරියට දන්නේ නැතුව, කරුණු හරියට හොයන්නේ නැතුව, අපරියෝග හේත්වා කරුණු විමසන්නේ නැතුව, කරුණු හරියට දන්නේ නැතුව අවන්නාරහස්ස වන්නං භාසති. ගුණ නොවැණිය යුතු අයගේ ගුණ වර්ණනා කරනවා. මොකද්ද පළවෙනි එක? හරියට කරුණු හොයන්නේ නැතුව ගුණ වැණිය යුතු අය යුතු නොවන අයගේ, එහෙම නැත්නම් අගුණ ඇති අයගේ ගුණ වර්ණනවා. කවුද මේ? කවුද මෙහෙම කරන්නේ?
බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා. බාලයි කියන්නේ වයසින් බාල හින්දාද? නෑ, ගුණධර්ම වලින් බාලයි. අව්‍යක්තයි. උගත් නෑ. උගත් නැහැ කියලා කියන්නේ මේ පොතේ උගත් කියන්නේ. කුසලය මොකද්ද අකුසලය මොකද්ද? යහපත මොකද්ද අයහපත මොකද්ද කියලා නොදන්නා කම. අව්‍යක්තයි. අසත්පුරුෂයි. අසත්පුරුෂය කියලා කියන්නේ සත්පුරුෂ ධර්ම කියලා දේවල් ටිකක් මේ ලෝකේ තියෙනවානේ. සත්පුරුෂ ධර්මයක් තමයි කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ. කෘතඥ බව. කලගුණ දන්නා බව. ඊළඟට තවත් ඒ බඳුම සද්ධර්මයක් තමයි දානේ පරිත්‍යාගය. ඔය වගේ බොහෝ ගුණ තියෙනවා සද්ධර්ම. ඒක එහෙම නැත්නම් සත්පුරුෂ ධර්ම. එතකොට මේ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා තමාගේ ඒ ගුණ විසින් හාරාගත් ආත්ම භාවයක් පරිහරණය කරනවා. කත කියලා කියන්නේ ඒකයි. කතං උපහතං අත්තං පරිහරති. තමාගේ ගුණ විසින් හාරාගත්ත. ඒකට තමන්ගේ වල තමන්ම කපාගත්ත ජීවිතයක් පරිහරණය කරනවා. එතකොට මේ ධර්මතා හතරකින් යුක්ත වෙච්ච බාලයා. එතකොට පළවෙනි කාරණා මොකද්ද? හරියට කරුණු හොයන්නේ නැතුව, හරියට විමසන්නේ බලන්නේ නැතුව අගුණ කිව යුතු අයගේ ගුණ කියනවා. අවන්නාරහස්ස වන්නං භාසති. ඊළඟට අනනුවිච්ච අපරියෝග හෙත්වා වන්නාරහස්ස වන්නං භාසති. හරියට කරුණු හොයන්නේ විමසන්නේ නැතුව ගුණ කිව යුතු අයගේ ගුණ වර්ණනා කළ යුතු අයගේ අගුණ කියනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි අනනුවිච්ච අපරියෝග හෙත්වා. විමසන්නේ හොයන්නේ බලන්නේ නැතුව කරුණු හරියට දන්නේ නැතුව අපසාදනීයේ ඨානේ පසාදං උපසංදේති උපදංසේති. හරියට කරුණු හොයන්නේ බලන්නේ නැතුව අප්‍රසාදයේ ඉපදවිය යුතු තැන, අප්‍රසාදයේ ඇති කරගත යුතු තැන ප්‍රසාදයේ ඇති කරගන්නවා. ඊළඟට අනනුවිච්ච අපරියෝග හෙත්වා පසාදනීයේ ඨානේ අප්‍රසාදං උපදංසේති. හරියට කරුණු හොයන්නේ විමසන්නේ නැතුව ප්‍රසාදය ඇති කරගත යුතු තැන අප්‍රසාදය ඇති කරගන්නවා. කවුද මේ? බාලයා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ යටින් දක්වනවා සත්පුරුෂයා ගැන. චතුහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ ව්‍යක්තෝ සප්පුරිසෝ අකතං අනුපහතං අත්තං පරිහරති නිර්වජ්ජාච හෝති. ඔය විදිහට දක්වනවා. එතකොට පණ්ඩිතයා කියලා කියන්නේ කවුද? පණ්ඩිතය කියලා අපි කියන්නේ මොකද්ද? සමාජ විවහාරේ. ඒ අර්ථය නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඒ අර්ථය නෙමෙයි. අපේ සමාජ විවහාරයේ තියෙන දැන් අපි කියනවානේ යම් කිසි කෙනෙක් ප්‍රමාණය ඉක්මවල Taman නොදන්නා දේ දන්නවා කියලා පෙන්වන්න යනකොට පණ්ඩිතයයි කියලා කියනවානේ. එයාට නෙවෙයි මේ කියන්නේ. එතකොට මේ පණ්ඩිත කියලා කියන්නේ පණ්ඩිතයාගේ ස්වභාවය ඒ බුදුරජාණන් වහන්සේ තුලම විස්තර කරනවා. මොකද්ද? දැන් බාලෝ අව්‍යක්තෝ අසත්පුරුෂෝ කියලා දක්වුවා වගේම පණ්ඩිතෝ ව්‍යක්තෝ ව්‍යක්තයි. කුසලයේ දන්නවා අකුසලයේ දන්නවා. හොඳ දන්නවා නරක දන්නවා. යහපත දන්නවා අයහපත දන්නවා. කල යුත්තේ දන්නවා නොකල යුත්තේ දන්නවා. ව්‍යක්තෝ. මේ පණ්ඩිත කියලා කියන්නේ පොත දන්නවා කියන එක නෙවෙයි. පොත දන්නයි පණ්ඩිත වෙන්නේ හැම වෙලාවෙම. ඒ පොත දන්න අය තමයි වැඩිපුරම බාල. ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දන්නවා වැඩි වුණාම අර මදයක් ඇති කරගන්නවානේ මම දන්නවායි කියලා. ඒ තුලින් ಗುಣධර්ම එයාගෙන් ගිලිහිලා යනවා.
මානෙට තමයි ඉඩ ඇති වෙන්නේ. අගුණයට ඒ තුලින් මඟ හැදෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී දක්වන්නේ බාලනෝන් හිම නැත්නම් පඬිත පුරුෂයා, සත්පුරුෂයා අර බාලයා තමන් විසින් හාරාගත්ත වල එහෙම නැත්නම් තමාගේ ගුණ විසින් හාරාගත්ත ජීවිතයක් පරිහරණය කරනවා වගේම ඒ බඳු ජීවිතයක් ගත කරන්නේ නැහැ කවුද? පඬිතයා, සත්පුරුෂයා. සත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? අනුවිච්ච පරියෝග හේත්වා අවන්නා රහස්ස අවන්නං භාසති. අගුණ කිය යුතු අයගේ අගුණ කියනවා හොයලා බලලා කරුණු විමසලා නිකන් කියන්නේ. වන්නා රහස්ස වන්නං භාසති. ගුණ වර්ණනා කළ යුතු අයගේ ගුණ වර්ණනා කරනවා. ගුණ වර්ණනා කිරීම අපි අර සමාජ විවහාරයේ තියෙන මුරුංගත්තේ තියනවා කියන එක නෙවෙයි. ගුණ වැනිය යුතු තැන ගුණ වර්ණනා කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ගුණ වර්ණනා කළ යුතු තැන ගුණේ වර්ණනා කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. අගුණේ හැටියට බුදුරජාණන් වහන්සේ ගරහා කරනවා. කවුරු කළත් පුද්ගලයා නෙවෙයි ක්‍රියාවයි බුදුරජාණන් වහන්සේ බලන්නේ. කරපු පුද්ගලයා දිහා නෙවෙයි. කළ ක්‍රියාවෙහි ස්වභාවය පිළිබඳවයි. එයින් වන හානිය පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ බලන්නේ. එතකොට ඒ වගේම පසාදනීයේ ඨානේ පසාදං උපදංසේති. පැහැදිය යුතු තැන පැහැදෙනවා. අපසාදනීයේ ඨානේ අපසාදං උපදංසේති. අප්‍රසාදය ඇති කරගන්න ඕන තැන අප්‍රසාදේ ඇති කරගන්නවා. දැන් මේ ටික ලියා ගමු. දැන් මොකද්ද මේ කවුද මේ වර්ණන එහෙම නැත්නම් අගුණ කිව යුතු අය? දැන් මේක කිව්වහම තේරෙයි. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් තරම් උපරිම දුෂ්ටකම් සියල්ලම කළා. බුදුහාමුදුරුවෝ ජීවමානව ඉඳද්දිම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ 500ක් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පැවිදි වෙච්ච අය 500ක් කඩාගෙන බුද්ධ ගයාවට ගියා වෙනම ගයාවට. එතකොට ඒ පැත්තට සාදු කියන්න පිරිසකුත් හිටියා. කෝකාලික එක්කෙනෙක්. ඊළඟට මට මේ වෙලාවේ මතක් වෙන්නේ කෝකාලිකයි මතක් වුණා කියන්නම්. එතකොට කෝකාලික කියනවා ස්වාමීන් වහන්සේලාට මේ දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ ගුණවතෙක්, සිල්වතෙක්, ගුණවත් කෙනෙක්. ගුණ කිව යුතු කෙනෙක්. මේ වගේ ගුණ තියෙන කෙනෙක්. දැන් අපේ අද සමාජෙත් ඉන්නවනේ එක එක්කෙනාට අපි කියනවා මොකද්ද කියන්නේ? කඩේ යනවා කියලා කියන්නේ. එහෙමයි ඉන්නවනේ. මොකවත් හොයන්නේ බලන්නේ නැහැ. සල්ලි ටිකක් හරි මොනවා හරි වාසියක් ලැබුණාම ගුණේ මතකත් නැහැ. පුද්ගලයා මතකත් නැහැ. කරන්නේ මොකද්ද මතකත් නැහැ. අගුණ කීව යුතු අයගේ ගුණ කියනවා. ඒ වගේ මේ කෝකාලික හාමුදුරුවෝ අගුණ කියව යුතු කෙනෙකුගේ ගුණ කියනවා. මේ දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ ආනන්තරීය කර්ම දෙකක් කරගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අගුණ කියනවා කියලා උන්වහන්සේ කෙරෙහි අල්ප මාත්‍රකවත් අකරුණාවක්, වෛරයක්, ද්වේෂයක් බුදුරජාණන් වහන්සේගේ හිතේ නැහැ. ඒක තමයි අර තමාගේ ගුණ විසින් හාරාගත්ත ආත්ම භාවයක් පරිහරණය කරනවා කිව්වේ. බුදුහාමුදුරුවෝ කලේ නැහැනේ අපායට යන වැඩ. කවුරුවත් කලේ නැහැ. කවුද කරගත්තේ? දේවදත්ත හාමුදුරුවෝමයි. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේලාට මම මේ මෝග පුරුෂයා, මෝග කියලා කියන්නේ හිස් පුරුෂයා. බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු බරපතලම සැරම වචනේ තමයි යෝක. බුදුහාමුදුරුවෝගේ කටින් ඒ
ශ්‍රී මුඛයෙන් ඔය වචනය අහනවායි කියන එක මහා බරපතල කාරණාවක්. මෝග පුරුෂයා, හිස් පුරුෂයා. මේ මෝග පුරුෂයාගේ මොනියම්ම හෝ ගුණයක් තියනවාද කියලා මම විමසලා බැලුවා. එහෙම ගන්න කිසිම ගුණයක් නැහැ. හරියට අසුචි වලක වැටිච්ච මිනිසෙක් වගේ ලොම් ගහකින්වත් අල්ල ගොඩට දාන්න බැරි තරමට මේ අසුචි ගාගෙන තියෙනවා. ගොඩ ගන්න බුදුහාමර. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙහි ස්වභාවය තමන්ව මරන්නට එක සැරයක් නෙවෙයි 3 සැරයක්. පළවෙනියට මොකද කළේ? දුනුවා යෙදුවා. ඒකත් නිකන් මේ දුනුවාය යැවීමක් නෙවෙයි. ඒක මහා සැලසුම් සහගතව කළේ. මරපු කෙනෙක් අහු නොවන විදිහට. අන්තිමට විදින කෙනා මරන්න දෙන්නෙක් යවලා හිටියා. බුදුහාමුදුරන්ට විදින කෙනා මරන්න දෙන්නෙක් යවලා හිටියා. ඒ දෙන්න මරන්න 4 දෙනෙක් යවලා හිටියා. ওই විදිහට මට හරියටම සංඛ්‍යාව මතක නැහැ. 20 ගාණක් විතර දුනු ආයෙ හිටියා ඒ එක්කෙනා. එතකොට සාක්ෂි නැහැ. ඇහින් දුටු සාක්ෂි නැහැ කොහෙවත්. කවුද මැරුවේ කියන්නේ? ඔන්න බලන්න කොච්චර සැලසුම් කරලා බුදුහාමුදුර මරන්න හැදුවද. නමුත් ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ගුණයට පැහැදිලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඊළඟට මොකද කළේ? නාලාගිරිය තාට රාකල 16ක් පෝලා. රාකල 16ක් පෝලා බුදුහාමුදුර මරවන්න දෙව්වා. මේ අජාසත් රජතුමාව පොළඹවා ගත්තනේ. එරිදි ප්‍රාතිහාර්ය තිබුණානේ දේවදත්ත හාමුදුරන්ට මුල් කාලෙදී. අභිඥා හිම තිබුණා. ඒවා ප්‍රාතිහාර්ය පෙන්නලා දේවදත්ත හාමුදුරුවෝ පහදවා ගත්තා. කවද? අජාසත් රජුරුවන්. පහදවගෙන මොකද කිව්වේ? මම බුදුහාමුදුරුවෝ මරලා බුදු වෙන්න. ඔබ තාත්තා මරලා මගධ රාජ්‍ය අයිති කරගන්න කියලා. ඉතින් ඒ අසත්පුරුෂයා නිසා නිවන් මඟ ගමන් කරන්නට තිබිච්ච ඒ කියන්නේ නිවන් මේ જાතියේදීම සෝතාපන්න වෙන්න පින තිබිච්ච අදාසත්ත කුමාරයාට මොකද උනේ? කල්පයක් මහා නරකයට යන්න සිද්ධ වුණා. ඒ වගේ අසත්පුරුෂයෙක් ඇසුරු කිරීම නිසා තාත්තාව මරණයටපත් කළා. ඊළඟට තවත් කාරණාවක් තියෙනවා මෙතනදී. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ඒ භික්ෂුන් වහන්සේලා 500 කඩාගන්න යොදපු උපක්‍රමය මොකද්ද? වර 5ක් ඉල්ලුවා බුදුහාමුදුරන්ගේ. වර 5ක්. වර කියලා කියන්නේ ඉල්ලීම් 5ක් ඉල්ලුවා. ඒවා බුදුහාමුදුරුවෝ කවදාකවත් නොදෙන බව දන්න නිසා තමයි ඒ 5 ඉල්ලුවේ. මොකද්ද ඉල්ලීම් 5? පළවෙනි එක ජීවිතාන්තයේතෙක් භික්ෂූන් ආරණ්‍ය වාසී විය යුතුයි. ආරණ්‍ය වාසී කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලා ජීවිත කාලෙම කැලෑවලම ඉන්න ඕනේ. මේ ග්‍රාම වාසී ආරාමවල වැඩ ඉන්න බෑ. දෙවෙනි එක තමයි ජීවිතාන්තයේතෙක් භික්ෂූන් වෘක්ෂ මූලික විය යුතුයි. කැලේ හිටියත් කැලෙත් ගල් වෙනකවත් ඉන්න බෑ. ගහක් යට ඉන්න ඕනේ. ඊළඟට ජීවිතාන්තයේදී භික්ෂූන් පංසුකූලික විය යුතුයි. කවදාකවත් ස්වාමීන් වහන්සේ නමක් ගිහිදායකයෙක් පූජා කරන සිවුරක් පිළිගන්නේ නැහැ. අර හිමිකාරයෙක් නැති විසි කරලා දාපු රෙදි කෑල්ලකින් හදාගන්න සිවුරක් පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි පංසුකූල කියන්නේ. එතකොට ඒ තුන්වෙනි කාරණාව. හතරවෙනි එක ජීවිතාන්තයේතෙක් භික්ෂූන් පිණ්ඩපාතික විය යුතුයි. පිණ්ඩපාතෙන්ම යපේති සපදාන පිණ්ඩපාතෙන් ගෙපිලිවල පිණ්ඩපාතෙන් දානවලට ගෙවල් වලට නිමන්ත්‍රණය කරලා එහෙම නැත්නම් ආරාධනා කරලා දෙන දානවලට වඩින්න බෑ. පස්වෙනි කාරණාව ජීවිතාන්තයේතෙක් භික්ෂූන් මත්ස්‍ය මාංශයෙන් තොර විය යුතුයි. ඔය කියන වර 5
දේවදත්ත හාමුදුරුව බුදුහාමුදුරන්ගෙන් ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී උත්තරේ දන්නවා දේවදත්ත හාමුදුරුව බුදුහාමුදුරුව දෙන. ඒ නිසාමයි ඔය වගේ ප්‍රශ්න ටිකක් හදාගෙන ගියේ අර පිරිසක් කඩා ගන්න. බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශය තමයි යම් කිසි කෙනෙක් ඔය කියන කාරණා පහට කැමති වෙනවද ඒ අයට ඒක කරන්නට නිදහස තියෙනවා. යම් කිසි කෙනෙක් ඔය කාරණා පහට අකමැති වෙනවද ඒ අයට නොකර ඉන්නත් නිදහස තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ සහනශීලී ස්වභාවය. බුදුරජාණන් වහන්සේ එකම ශික්ෂාපදයක්වත් හේතුවක් නැතුව පනවලා නැහැ. ඔය අය හොයාගෙන ඉන්න මට තියෙනවා නම් හේතුවක් නැතුව පනවපු ශික්ෂාපදයක් තියෙනවා. මෙන්න මේ ශික්ෂාපදේ හාමුදුරනේ බුදුහාමුදුරුවෝ හේතුවක් නැතුවනේ පනවලා තියෙන්නේ කියලා එහෙම හොයාගෙන ඉන්න බලන්න තියනවාද කියලා. හැම ශික්ෂාපදයක්ම බුදුරජාණන් වහන්සේ අවස්ථාවට අනුකූලවමයි පනවලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වේරංජාවේ වස් කාලේ ගත කරන අවස්ථාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ මොන සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසන බොහෝ කල් පැවතුනාද මොන සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසන කෙටි කාලයක් පැවතුනාද කියලා ඇහුවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විපස්සීසිකී වෙස්සභූ කියන භාග්‍යවතුන් වහන්සේලාගේ සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසන බොහොම කෙටි කාලයයි පැවතුනේ. බුදුරජාණන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙනකොටම ශාසනයත් අතුරුදහන් වුණා. ඒ වගේම කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසන බොහෝ කාලයක් පැවතුනා කියලා සඳහන් කළා. ඒ අවස්ථාවේදී සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා ස්වාමීනි විපස්සීසිකී වෙස්සභූ කියන බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ටික කාලයක් එහෙම නැත්නම් සුළු කාලයක් පවතින්නටත් කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාගේ ශාසන බොහෝ කාලයක් පවතින්නටත් හේතුව මොකද්ද? ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විපස්සීසිකී වෙස්සභූ කියන බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ට කිසිදු විනය ආනා ශික්ෂාපදයක් පැනෙව්වේ නැහැ. ඒ වගේම කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාගේ ශ්‍රාවකයන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂය එහෙම නැත්නම් විනය ශික්ෂාපද පැනෙව්වා. ඒ නිසා ඒ ශාසන බොහෝ කාලයක් පැවතුණා කියලා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වස් 10කට වර්ෂ 10කට අතර කාල සීමාවක් බුද්ධ ශාසනයේ පැවතිලා ආරම්භ වෙලා සුළු කාලයකදී වෙච්ච සිද්ධියක් මේක. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේත් මේ විනය ශික්ෂාපද ස්වාමීන් වහන්සේලාට පනවන්න. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ කරන ප්‍රකාශය තමයි සාරිපුත්තේ තථාගතයන් වහන්සේලාම කාලය දන්නවා දැන් ඒකට කාලය නෙමෙයි කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ අවුරුදු 20ක් යනකම් කිසිම විනය ශික්ෂාපදයක් පනවලා නැහැ. බුද්ධ ශාසනය ආරම්භ කරලා අවුරුදු 20ක් යනකම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුල් 20 වසරේ පැවිදි වුණු පැවිද්දන් මගේ හිත ගත්තා. ඒ අය පැවිදි වුණු අර්ථය සිද්ධ කළා. ඒ කල යුතු කාර්ය හරියාකාරව සිද්ධ කළා. ඊළඟට මුල් 20 වසරෙන් පස්සේ 21 ඉඳලා මොකද උනේ නොයෙකුත් අදහස් මුල් කරගෙන මේ ශාසනයේ විපුල බවට පත්වීම නිසා නොයෙකුත් දෙනා පැවිදුණා. සමහර අය පැවිදුණා ලෙඩට බෙහෙත් ගන්න. සමහර අය පැවිදුණා ජීවන ක්‍රමයක් හොයාගන්න. ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න. සමහර අය පැවිදුණා වයසට ගිහිල්ලා කරගන්න දෙයක් නැති වෙනකොට. සමහර අය පැවිදුණා හොරකම් කරලා මරකම් කරලා ඒවෙන් බේරිලා ඉන්න. ওই විදිහට නොයෙකුත් අදහස් මුල් කරගෙන පැවිදි වීම උඩ
අර නිවන කියන සාධකය පස්සට ගිහිල්ලා පෞද්ගලික සාධක ආව නිසා මේ ශාසනය තුල අර්බුද ඇති වෙන්න පටන් ගත්තා. අන්න එදා ඉඳලා තමයි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද ඒ අවස්ථාවෙන් අවස්ථාවට එකින් එක පනවන්න යෙදුනේ. පළවෙනිම ශික්ෂාපදයේ ශික්ෂාපදයේ ඒ පරාජිකා ඇවත සිද්ධ වෙනකොට දෙවිවරු කම්පා වුණා. මේ මෙතෙක්කල් නිර්බුද්ධ එහෙමත් නැත්නම් අර්බුද රහිතව තිබිච්ච ශාසනය විනාශ කළා කියලා. එතකොට අපිට නොපෙනුනාට මේ ලෝකයේහි අපිට නොපෙනෙන බොහෝ සාධක තියෙනවා. යම් කිසි ක්‍රියාවක් සිද්ධ වෙන්නේ එකම සාධකයකින් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේම සියල්ල දන්නවා සියල්ල දකිනවා. ඒ සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ විසින් අවස්ථාව දැනගෙන කාලය දැනගෙන පුද්ගලයා දැනගෙන කල යුතු ක්‍රියාවේ අවස්ථාවේදී සිද්ධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය බලන්න තේරුම් ගන්න හොඳ අවස්ථාවල් මේවා. බුදුහාමුදුරුවෝ කාවත් හිර කරන්න ගියේ නැහැ. දැන් සමහර මේක කියනවට සමා වෙන්න මට මේ සමහර අය හිතනවා බුදුහාමුදුරුවෝ අපිව මේ හිර කළා තියනවා කියලා. කවුරුවත් බුදුහාමුදුරන්ට කාවත් හිර කරන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුහාමුදුරුවෝ හිර කළේ මොකටද? හිර කළා නම් මේ නිවන් මාගෙහි පිට යන්නේ නැතුව අර වැටක් ගහලා ආරක්ෂා කරනවා වගේ මේක ඇතුලේ තියන්නටයි අර එහෙම මෙහෙන් කඩාගෙන පනිනකොට ඒක ආරක්ෂා කරන්නටයි විනය ශික්ෂාපද බැනුවේ. එහෙම නැතුව කාවවත් හිර කරන්නේ. ඒ නිසා ඒ කාරණාවත් හොඳට මතක තියාගන්න. ඉතින් මේ කෝකාලික හාමුදුරුවෝ වගේ අය අදත් ඉන්නවා. එදත් හිටියා. ඒක නැති වෙන්නේ. ඒක හැමදාම ලෝක සම්මත ධර්මතාවයක්. ඒ කියන්නේ අය ඉන්නේ ඕනේ නැහැ කියන එක නෙවෙයි. එහෙම අයත් ඉන්න එපා මේ ලෝකේ. එහෙම අයත් ඉන්නවා කියලා දැනගන්න. අර්බුද ඇති වෙන තරමටනේ විසඳුම් තියෙන්නේ. අර්බුද නැත්තම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේද? මේක දුකක් නෑනේ. ඒ නිසා හැම වෙලාවකදීම කල්පනා කරන්න අර්බුද ඇති කරන අය අපිට කරන්න උදව්වක්. අර්බුද निराකරණය කරගන්න. අපේ ළඟ කෙලෙස් තියනවා කියලා අපිට පෙන්වන්නේ අය. ඊළඟට දෙවෙනි කාරණාව තමයි වන්නාරහස්ස අවන්නං භාසති. ගුණ වර්ණනා කළ යුතු අයගේ අගුණ කියනවා. කෝකාලික හාමුදුරුවෝ තමයි ඒකට උදාහරණ දෙන්නේ. කෝකාලික හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙන්නා පාපී භික්ෂුන් වහන්සේලා. සාරිපුත්ත මොග්ගල්ලාන කියලා කියන්නේ පාපී භික්ෂුන් වහන්සේලා. එතකොට මේ පාපී භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ කාටද මේ කෝකාලික හාමුදුරුවෝ? කාටද මේ කියන්නේ? අග්‍ර ශ්‍රාවක නිකම්ම හාමුදුරුවෝ දෙනමකට නෙවෙයි. අග්‍ර ශ්‍රාවක කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ප්‍රථම ශ්‍රාවක. මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ ද්විතීය ශ්‍රාවක. දෙවෙනි ශ්‍රාවකයා. බුදුහාමුදුරෝ ඇරුණාම ඉන්නේ ඊළඟට කවුද? සරියුත් මහරහතන් වහන්සේ. ඊළඟට ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ. ඊළඟට ඉන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. තෘතීය ශ්‍රාවකයන් වහන්සේ තමයි මහා කාශ්‍යප හාමුදුරුවෝ. එතකොට මේ මහා පුරුෂයෝ දෙන්නට තමයි මොකද්ද මේ කියන්නේ? පාපී භික්ෂූන් කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා කෝකාලික හාමුදුරුවන්ට මාහේවං කෝකාලික මාහේවං. එහෙම කියන්න එපා කෝකාලික. එහෙම කියන්න එපා. ඇයි? ඇයි එහෙම කියන්න එපා කියන්නේ? මොකක් හින්දාද? කෝකාලික හාමුදුරුවෝ කෙරෙහි කරුණාවක් තියෙන හින්දා බුදුහාමුදුරන්ට. ඒ ප්‍රකාශයේ බරපතලකම බුදුහාමුදුරුවෝ දන්න හින්දා. ඒ ප්‍රකාශය නිසා තමයි කෝකාලික හාමුදුරුවෝ අන්තිමට මරණයටපත් වෙන්නේ.
එහෙම කියන්න එපා සමාව ගන්න කියලා කියනවා සරියුත් මුගලන් දෙන වහන්සේගේ. සමාව ගන්න තියෙන මානෙට. බුදුහාමුදුරුවෝ සත්‍ය විභංග සූත්‍රයේදී දේශනා කරනවා මේ සත්‍ය විභංග සූත්‍රය කියලා කියන්නේ ධම්මචක්ක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ විස්තර වශයෙන් දේශනා කරන්න සරියුත් මහ රහතන් වහන්සේට ආරාධනා කරපු සූත්‍ර දේශනාව. ඒකේ මුලදී කියනවා බුදුරජාණන් වහන්සේ බජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානි පණ්ඩිතා භික්ඛු අනුග්‍රහතා. මහණෙනි මේ සාරිපුත්ත මුගලන් කියන මහරහතුන් වහන්සේලා දෙන්න ඇසුරු කරන්ද. ඇයි? පණ්ඩිතා. ඒ අය ප්‍රඥයෝ උගත් අය දැනුවත් අය. භික්ඛු අනුග්‍රහතා භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ කරනවා. වචන දෙකකින් කියනවා සරියුත් මහ රහතන් වහන්සේ වැදූමව වගේ. මුගලන් මහ රහතන් වහන්සේ කිරිමව වගේ. ජනෙත්ති කියලා කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේට. ජනෙත්ති කියලා කියන්නේ ජනනය කරනවා කියලා කියන්නේ උපද්දනවා කියලා කියන්නේ. එතකොට වැදූමව කියලා කියන්නේ ඒකයි. ඉපැද්ද වූමව. කිරිමව කියලා කියන්නේ හදා වඩාගත්මව. දැන් මහා ප්‍රජාපති ගෞතමිය බෝධිසත්වයන් වහන්සේගේ කිරිමව. වැදූමව මහා මායා දේවිය. එතකොට සරියුත් හාමුදුරුවෝ කවුද? භික්ෂුන් වහන්සේලාට වැදූ අම්මා. මුගලන් මහ රහතන් වහන්සේ කිරිදී පෝෂණය කරපු අම්මා. ඒ වචන දෙක තුල ඔය උඩින් පේන අර්ථය වගේ නේ මහා ගැඹුරක් තියෙනවා. ඉතින් ඒක කියන්න ගියොත් මේ විතර කාරණා ටික කියන්න බෑ. සරියුත් මුගලන් දෙදෙනා වහන්සේගේ ගුණ උන්වහන්සේලා පරිනිර්වාණයටපත් වුණාම බුදුරජාණන් වහන්සේ ගාථා 500කින් දෙදෙනා වහන්සේටම ගුණ දේශනා කරලා තියෙනවා. ගාථා 500කින් අරගෙන කියවන්න ඒ ගාථා ටික තියෙනවා උදාන පාළියේ මට මතක විදිහට. උදාන පාළියේහි බුදුරජාණන් උදාන පාළියේ කොහොම හරි බුදුරජාණන් වහන්සේ මේ මහරහතුන් වහන්සේලා දෙදෙනාගේ ගුණ පිරිනිවන් පාපු වෙලාවේදී අනික් ස්වාමීන් වහන්සේලාට දැනගන්නට ගාථා 500කින් දෙදෙනා වහන්සේට මෙතකොට ගාථා 1000 එක ගාථාවක් තියෙනවා මට ඒ ගාථාව මෙතනදී මතක් කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් මනෝරම්‍ය වූ කාමයන් ප්‍රහාණය කරලා කාමයන් අතහැරලා ආත්ම භව 500ක් පැවිදි වුණාද ඒ පිරිනිවන් පාවදාල සාරිපුත්ත මහරහතන් වහන්සේට নমස්කාර කරන්නට කියන අර්ථයේ ගාථාවෙන් තියෙන මට මුල් පදේ මතක නැහැ. ඒකේ තියෙන්නේ යෝ පබ්බජිතෝ පංච සතානි වස්ස පහාය කාමානි මනෝරමානි තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං පරිනිබ්බුතේ වන්දත සාරිපුත්තං. පිරිනිවන් පෑවා වූ සාරිපුත්‍රයන් වහන්සේ වඳිව්. මොකක්ද ඒක කියන්නේ? යෝ පබ්බජිතෝ පංච සතානි වස්ස 500 භවයක් පැවිදි වෙලා ඉඳලා තිනවා සාරිපුත්ත හාමුදුරුවෝ. ඊට ඉහත ආත්ම භව 500කම පැවිදි වෙලා ඉඳලා තියෙන සාරිපුත්ත හාමුදුරුවෝ. යෝ පබ්බජිතෝ පංච සතානි වස්ස 500 භවයක 500 වාරයක් පැවිදි වුණු පහාය කාමානි මනෝරමානි මේ මිනිස්යන්ට සත්‍යයන්ට මනෝරම්‍ය වූ මනස ගන්නා වූ මේ කාමයන් අතහැරලා ආත්ම භව 500ක් පැවිදි වුණා වූ තං වීතරාගං ඒ වීතරාගී වූ සුසමාහිත ඉන්ද්‍රියං සමාහිත වූ ඉන්ද්‍රියන් නැති සමාහිත ඉන්ද්‍රියන් නැති සමාහිත ඉන්ද්‍රියන් කියලා කියන්නේ ඉන්ද්‍රිය සමනය කරපු සමන කියන වචනේ තේරුම මේ ඉන්ද්‍රිය සමනය කළා කියන අර්ථයයි.
සමන මන එක අර්ථයක් තියෙනවා. මනස සමනය කළා කියන මන සමන. දැන් ඒක සිංහලට එනකොට මහාන වෙලා තියෙන්නේ පද පෙරලියකින්. හමන කියන එක තමයි මහාන වෙන්නේ. ශ්‍රමණ කියලා තියෙනවානේ. ශ්‍රමණ කියන එක හමන වෙනවා. හමන මහාන වෙනවා. අකුරු මාරු වෙලා. තේරුණාද? හමන කියන එනවා සිංහලට. ශ්‍රමණ කියන එක ඒ පාලියෙන් සමන පාලිය එක සිංහලට එනකොට හමන කියලා හැදෙනවා. ඊළඟට හමන කියලා කියනකොට කියන්නේ නිකන් කටෝරයි වගේනේ, මිහිරි නෑ වගේනේ. ඒක වෙනස් වෙලා තියෙනවා මහාන කියලා. එතකොට යම් කිසි කෙනෙක් ආත්ම භව 500ක් මේ මනෝරම්‍ය වූ කාමයන් අතහැරලා පැවිදි වුණාද, ඒ විතරාගී වූ රාගයේ දුරු කළා වූ ඉන්ද්‍රිය සමනය කළ ඇති ඉන්ද්‍රියන් ඇති පරිණිරවාණයටපත් වුණා වූ සාරිපුත්‍රයන් වහන්සේ වඳිව්. ඒ විදිහටම තමයි මුගලන් මහරහතන් වහන්සේ ගැන කියවෙන ගාථාවේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ තං විතරාගං සුසමාහිතින්ද්‍රියං පරිනිබ්බුතේ වන්දත මොග්ගල්ලාන. පිරිනවම් පෑවා වූ මුගලන් මහරහතන් වහන්සේ වඳිව්. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉඳද්දිද සරියුත් මුගලන් දෙදෙනා වහන්සේ පිරිනවම් පෑවේ ඈ එහෙමයි. එතකොට ඒක ධර්මතාවයක්. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳද්දි තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පරිනිර්වාණයටපත් වෙන්නේ. සරියුත් මහරහතන් වහන්සේගේ අම්මා කවුද? සාරී බැමිණි. සාරීගේ පුත්‍රයා නිසා තමයි සාරිපුත්තුනේ. සරියුත් හාමුදුරන්ගේ හරිනම ඕක නෙවෙයි. මොකද්ද? උපතිස්ස. උපතිස්ස තමයි සාරිපුත්ත උනේ. සාරී බැමිණිය කියලා කියන්නේ රූප සාරී හරිම නම. තාත්තගෙන වංගන්ත බ්‍රාහ්මණය. වංගන්ත බ්‍රාහ්මණතුමා ගැන වැඩි සඳහනක් නැහැ. මේ සාරී බැමිණිය කියලා කියන්නේ තද බ්‍රාහ්මණ භක්තිකේ. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියක බැසගත්ත කෙනෙක්. මේ බ්‍රාහ්මණ ධර්මයේ බැහැගත්ත කෙනෙක්. ඒකේ විශේෂ කාරණාව කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේගේ සහෝදර සහෝදරිය ඔක්කොම පැවිදි වෙච්ච අය. ඔක්කොම රහතන් වහන්සේලා නිකන් අයත් නෙවෙයි. සාරිපුත්ත හාමුදුරුවෝ වැඩිමලා පවුලේ. උපසේන හාමුදුරුවෝ උපසේන මහරහතන් වහන්සේ. ඊළඟට රේවත මහරහතන් වහන්සේ. ඊළඟට චුන්ද මහරහතන් වහන්සේ. ඊළඟට චාලා, උපචාලා, සිසුපචාලා කියන මහරහත් මෙහෙණින් වහන්සේලා. ඔය සරියුත් හාමුදුරුවන්ගේ නංගිල මල්ලිල ටික. මොන වගේ පවුලක්ද කියලා කල්පනා කරලා බලන්න. ඉතින් පවුලේ දරුවෝ කී දෙනෙක්ද එතකොට පැවිදිලා තියෙන්නේ? කාන්තා පක්ෂෙන් 3යි. පිරිමි 4යි. 7 දෙනෙක් පැවිදි වෙච්ච පවුලක අම්මා තාම ගිනි පුද ඉන්නවා. දැන් සරියුත් මහරහතන් වහන්සේ පිරිනම් පාණ්ඩ ආසන්න කාලෙදි කල්පනා කරනවා ධර්මසේනාධිපති අග්‍ර ශ්‍රාවක මහා ප්‍රඥාන් අතර අග්‍රස්ථානයේ දරුවා මේ සරියුත් මහරහතන් වහන්සේගේ අම්මා වෙනස් කරගන්න බැරි වුණානේ. සරියුත් මහරහතන් වහන්සේට කියන චෝදනාවක් එනවා මරණ තුරුම. උන්වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන නිවසට වැඩම කළේ පිරිනම් පාන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේට වැළඳුනේ බුදුහාමුදුරන්ට වැළඳිච්ච රෝගෙමයි. මොකද්ද? ලේ අතිසාරය. අතිසාරය කියන එක ඉන්දියාවේ හැදෙනවයි කියන එක අහන්න 아무තු දෙයක් නෙවෙයි. ඒ දේශ ගුණයයි, ඒ සුෂ්කකමයි, දුෂ්කරකමයි සියල්ලත් එක්ක. චුන්ද හාමුදුරුවෝ තමයි උපස්ථාන කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ලේ අතිසාරය කියලා කියන්නේ ලේනේ අසුචිත් එක්ක යන්නේ. ශරීරේ ලේ.
එතකොට අම්මට උපස්ථාන කරන්න සරියුත් මහ රහතන් වහන්සේ නිවසට වැඩම කළා. පරිනිර්වාණයට පත් වෙන්න අවසර අරගෙන බුදුහාමුදුරන්ගේ. ගිහිල්ලා දැන් රාත්‍රී කාලෙදී එක එක ආලෝක එනවා. ගෙදෙට්ට දැන් අම්මට පේනවා. ටික ටික ආලෝක එක එක ඒවා වැඩි ලොකු ආලෝක එනවා, පොඩි ඒවා එනවා. ඉස්සෙල්ලම ටිකක් ප්‍රභාමත් ආලෝකයක් ආවා. සක්‍ර දෙවියෝ ඇවිල්ලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට වැඳලා අවසන් ගෞරවය දක්වලා ගියා. ඊළඟට ඊට ඉස්සෙල්ලා වරං රජවරු කියලා කියන්නේ සතරවරන් දෙවිවරු දන්නානේ. කවුද සතරවරන් දෙවිවරු? විරූඪ, විරූපාක්ෂ, ධෘතරාෂ්ට්‍ර, වෛශ්‍රවණ. එතකොට මේ වරං රජවරු, සක්‍ර දෙවියෝ ඊළඟට මහා විශාල ආලෝකයක් වෙනවා, මහා බ්‍රහ්මයක් වෙනවා. දැන් උදේ අහනවා සාරිපුත්ත හාමුදුරන්ගෙන් ඊයේ එක එක ආලෝක ආවා. ඒ ඉස්සෙල්ලාම ආව ආලෝක හතර මොනවද? ඒ තමයි යන්නේ වරං රජවරු, සතරවරන් දෙවිවරු. දැන් අම්මා කල්පනා කරනවා මගේ පුතා වරං රජවරුන්ගෙනුත් වැඳුම් ලබන කෙනෙක්. ඊළඟට ඊට වඩා ලොකු එක තනි ආලෝකයක් ආවේ. ඒ තමයි යන්නේ සක්‍ර දෙවියෝ. දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්. ඊට පස්සේ මහා විශාල මුළු ප්‍රදේශයේම ආලෝකමත් කරගෙන මහා විශාල ආලෝකයක් ආවේ. ඒ තමයි යන්නේ අම්මා වඳින අදහන මහා බ්‍රහ්මයා. එතකොට අම්මා වඳින බ්‍රහ්මයා අම්මාගේ කුසින් විහිදෙච්ච පුතාට වැඳලා යනවා. තාම අම්මා වඳින්නේ. අම්මා ඒ දහම අදහන්නේ. ඒ දහම අනුගමනය කරන්නේ. ඊට පස්සේ තමයි මේ රූපසාරී බැමිණියේ දහමෙහි අගය තේරුම් ගත්තේ. ඉතින් ඊට පස්සේ තමයි එතුමිය තෙරුවන් සරණ ගියේ. ඉතින් ඒ බඳු ගුණ වැණිය යුතු උතුමන්ගේ මොකද කළේ? අගුණ කීමේ ප්‍රතිඵලය උනේ මොකද්ද? නිරේගාමිනී මහා අකුසලයක් කරගත්තා. නිකම්ම නෙවෙයි මහා දුකක් විඳින්න සිද්ධ වුණා. ඔය ප්‍රකාශය කරලා ගිහිල්ලා දවස් දෙකක් තුනක් ගියාට පස්සේ දිවේ ගෙඩි එන්න පටන් ගත්තා පොඩියට. ඒ ගෙඩි ටික ටික ලොකු වෙලා පැලිලා මහ විශාල වනයක් බවට පත් වෙලා ආහාර ගන්න බැරුව මහා කාලයක් මහා දුකක් විඳලා අවසානයේදී ඒ බඳුම දුක් සහිත වූ මහා නරකයට වැටුණ කවුද? ඕකාලික හාමුදුරුවෝ. ඒක තමයි වන්නාරහස්ස අවන්නං භාසති කියලා කියන්නේ. ගුණ වර්ණනා කළ යුතු අයගේ අගුණ ක්‍රීමේ ප්‍රතිඵලය. එතකොට සරියුත් මහ රහතන් වහන්සේගේ, මුගලන් මහ රහතන් වහන්සේගේ ගුණ ඔය වචන දෙක තුනකින් කියන්න පුළුවන්කම නැහැ. ඉතින් බුදුහාමුදුරන්ටත් බැන්නනේ. ඉතින් ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ නේ ආයි. ගමේ කියමනක් තියනවානේ. යකඩ මල්ලට ගුල්ල ගැහුවා නම් අටකොස් මල්ල බලන්න නැතුව විසි කරන්නයි කියලා. නේද? යකඩ වලට ගුල්ල ගහලා නම් ඉතින් අටකොස් වල ආයි ගුල්ල ගහලාද කියලා බලන්න දෙයක් තියනවද? බුදුහාමුදුරන්ටත් එහෙම වුණා නම් අපිට ඉතින් මොනව වෙයිද? මොනව නොවේද? මොනව නොවෙන්න පුළුවන්ද? අපි කියලා කියන්නේ කවුද? වැරදි තියෙන, වැරදි කරන, වැරදි විදිහට හිතන, ඕනෑ තරම් වැරදි තියෙන, බැනුම් අහන දේවල් කරන අය. බැනුම් අහුවම වරදක් තියෙනවද? බැනුම් ඇහිය යුතු නැති, බැනුම් අහන්න දෙයක් නැති, එහෙම වරදක් නැති අල්ප මාත්‍රක හරියට සොලස් කලාවේ එක කලාවක තරම්වත්. සොලස් කලාව කියලා කියන්නේ අස්සලොම අස්ස කෙන්දක් අරගෙන 16කට බෙදලා එකකින් එකකට කලාවක් කියලා කියන්නේ. ඒ තරම්වත් වරද්දක් නැති බුදුහාමුදුරන්ට චෝදනා කළා නම් ඉතින් අපිට කිව්වම මොකද? නේද? අපිට ගැහුවත් කමන්නේ. එහෙම ගහන්න හේතු අපි ළඟ, ගුටි ගන්න හේතු අපි ළඟ තියෙනවා. ඒ නිසා
අන්න ඒ විදිහටයි අපි කල්පනා කරන්නට ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කරුණු විමසන්නේ නැතුව කරුණු හොයන්නේ නැතුව අපහැදිය යුතු තැන පැහැදෙනවා. දැන් අපහැදිය යුතු තැන් කියලා කියන්නේ මොනවද? අපහැදිය යුතු තැන් කියන්නේ මොනවද අපහැදිය යුතු තැන්? පැහැදීම අපහැදීම දැන් සමහර අය මේ දුෂ්කර වෘත කරනවට හරියට පැහැදෙනවනේ. ඒව ඇත්තටම ಗುಣ නෙවෙයි. දැන් කෙනෙක් සෙරෙප්පු දාන්න නැතුව යනවනම් අම්මේ ඊට වැඩිය ගුණයක් නැහැ. මොනවා කළත් කමන්නේ සෙරෙප්පු දාන්න නැහැනේ. ඊළඟට ගඳ ගහන කුණු වෙච්ච කුණු ගෑවිච්ච දූවිලි තවරගත්ත ශරීරයක් ඇතුව පිරිසිදුකමක් නැති හැඩපළු ගැතිච්ච කොණ්ඩයක් තියෙන කෙනෙකුට අනේ රහතන් වහන්සේ නමක් කියලා ඔන්න පැහැදෙනවා. මේ කාරණාව ඊනකට තරහ වෙන්න නම් එපා කියන්න වෙනවා. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා මේ මස් මාංශයෙන් තොරවීම මහා ලොකු සීලයක් කියලා. ඊට වැඩි රකින්න ඒවා ඕනෑ තරම් තියෙනවා. මස් මාළු කියලා කියන්නේ මැරිච්ච මලකුණුනේ. මලකුණු වලට මෛත්‍රී කරන්න පුළුවන්. ජීවත් වෙලා ඉන්න මිනිස්සු මරාගෙන කන්න හදනවා. ඒ මලකුණට තියෙන මෛත්‍රියයි ජීවත් වෙන අයට නැත්තේ. ඒ නිසා ඒ පැහැදෙන්න ඕන ප්‍රතිපදාව මොකද්ද අපහැදෙන්න ඕන ප්‍රතිපදාව මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට ඕවා නෙමෙයි බුද්ධ ශාසනයේ පැහැදෙන්න ඕන ගුණ. ඕවා මේ ඕවා හරියට අර වෙරළ තියෙන රොඩු වාගේ. ඕවට පැහැදෙනවයි කියලා කියන්නේ. ඌට වඩා ගැඹුරු තව මේ රත්තරන් මිනිකට තව ගැඹුරේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක බමුණෙක් ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේට මම කැමති වෙන්නේ අල්ප භෝගී. බුදුහාමුදුරුවෝ ටිකකින් කැමති වෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ තුන් සිවුරෙන් යැපෙනවා. මේ වගේ බුදුරජාණන් වහන්සේගේ අල්පේච්ඡතාවය ගැන වර්ණනා කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මම වගේ නෙමෙයි මට වඩා මේ අල්පේච්ඡතාවයේ තියෙන උතුමන් මේ ශාසනයේ ඉන්නවා. මම එහෙම අල්පේච්ඡ නැහැ. මං ඊට වඩා මහේච්ඡ මම තව දේවල් පරිහරණය කරනවා. දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා කියන්නේ දුතාංග 13ම ඊටාම හොඳින් ආරක්ෂා කරපු උතුමන් වහන්සේ නම. එතකොට බුදුහාමුදුරන්ට වඩා ගුණ තිබුණයි කියන එක නෙවෙයි මේ කියන්නේ. උන්වහන්සේ ඒ ප්‍රතිපත්ති මාලාවේ බොහෝ කාලයක් පුරුදු වුණා. දැන් ඊළඟට නාලක මහ රහතන් වහන්සේ මෝණීය වත පුරපු බුද්ධ ශාසනයක එක මහ රහතන් වහන්සේ නමකටයි ඒ කාර්ය කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පැවිදි වෙන්නත් ඉස්සෙල්ලා තමයි නාලක හාමුදුරුවෝ පැවිදි වෙන්නේ. බුදුහාමුදුරුවෝ වෙනුයි. නාලක හාමුදුරුවෝ කියලා කියන්නේ අසිත කාලදේවල තවුසගේ නංගිගේ පුතා. අසිත කාලදේවල තවුස්තුමා තමන්ගේ නැගණියගේ පුතාට කියනවා අහවල් කාලෙදී සිද්ධාර්ථ ගෞතමයන් නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා. එතුමා වෙනුවෙන් ඔබ පැවිදි වෙන්න. එතකොට බෝධිසත්වයන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළා නැහැ. ඊට ඉස්සෙල්ලා මේ නාලක හාමුදුරුවෝ පැවිදි වෙන්නේ මෝණීය වත කියලා කියන්නේ උන්වහන්සේ පිරිනිවන් පානකම් එකරයක් එක තැනක මිසක් දෙතැනක් දවස් දෙකක් එක තැන ගත කරලා නැහැ. මොන තරම් දුෂ්කර ප්‍රතිපදාවක්ද කියලා බලන්න. තේරුණාද මේ කිව්වේ? දවස් දෙකක් එක තැන ගත කරලා නැහැ. රැය දෙකක්. උන්වහන්සේ පිරිනිවන් පාලා තියෙන්නේ තමුතුම ක්‍රමයකට හිටගෙන. නාලක මහ රහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා තියෙන හිටගෙන. එතකොට ඒ බඳු ගුණ තිබිච්ච උතුමන් හිටියා. බුදුහාමුදුරුවෝ එහෙම දේවල් පුරුදු කළේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බලන්න ගුණ කියන්න ඕන තැන
ಗುಣ කියනවා. දැන් ආවෝ මමත් එහෙම තමයි කියලා එහෙම කිව්වේ නේ බුදුහාඳුරෝ. මගේ ශාසනය මට වැඩිය මේ ප්‍රතිපත්ති පුරණ අය, මට වඩා කරන අය, අල්ප භෝගී අය තව ඉන්නවා. එතකොට අන්න ඒක තමයි කිව්වේ අපසාදනීය ථානේ පසාදං උපදංසේති. එතකොට අප හැදෙන්න ඕන තැන හැදෙනවා. මෙතන දැන් ඒක අපිට අනිත් පැත්තටම ගන්න පුළුවන්. දැන් මම මතක් කළේ අර දුෂ්කර ප්‍රතිපත්ති කරන ඒවට අදටත් බොහෝ දෙනෙක් කැමතියි. හැබැයි ඒව නෙමෙයි මේ ශාසනයේ ಗುಣ කියලා කියන්නේ. ඒක තේරුම් අරගෙන නැහැ. මේ ශාසනයේ ಗುಣ කියලා තව ඕවා නිකන් තුත්තිරි ගස් වගේ ඒවා. මේ කළුවර ගස්, පළු ගස්, වීර ගස් වගේ, නුග ගස් වගේ මහා ගුණ තියෙද්දි මේ තුත්තිරි ගහක් අල්ලගෙන මහා ගුණයක් කියලා උඩ දාගෙන දඟලනවා. ඒ නොදන්නාකම නිසා. එතකොට මේ බුද්ධ ශාසනයෙහි ගුණ පුරනවා කියලා කියන්නේ ලෝකෙට පෙන්වන්නේ මේ ෂෝ එකක් නෙවෙයිනේ ගුණ පුරනවායි කියලා කියන්නේ. ලෝකෙට පෙන්වීමක් නෙවෙයි. දැන් අපි සිල් රකින්නවායි කියලා අපි ගුණදහම් පුරනවායි කියලා අනික් අය අපිට වැඳගෙන ඉන්න ඕනේ, අපේ දේවල් කරන්න ඕනේ. එහෙම කියලා කොහෙද තියෙන්නේ? දැන් ඔය අය මම මහාන වෙනකොට මම දැකලා තිබුණෙත් නැහනේ. මාව දන්නෙත් නැහැ. මං මහානුනේ මගේ කැමැත්තෙන්නේ. ඔය අය මට පොරොන්දු වුණාද හාමුදුරුවෝ මහාන් වුණොත් මං අපි මේ උපස්ථාන කරනවා කියලා. පොරොන්දු වුණාද? නෑ ඔය අයගේ ගුණයක් මට සලකන එක. මම අනිත් පැත්තට සලකන එක මගේ ගුණයක්. මගෙනුත් බලාපොරොත්තු වෙන්න එපා. මම මේ ලියවිල්ලකට අස්සම් කළත් නෑ. හාමුදුරන්ට දාන දෙනවායි කියලා බණ කියන්නයි කියලා මම ගේන්න කියලා තියනවද කවදාවත්? ඔය අයනේ අරගෙන ඉන්නේ. එහෙම ගෙනාවේ නැහැ කියලා අපිට ඉන්න බැරි ක්‍රමයකුත් නැහැ. බුදුහාමුදුර ඒකට ක්‍රමයක් හදලා තියෙනවා. දායකයෝ ගෙනාවේ නැත්නම් බින්න පාත යන්න තියෙනවා. එහෙම පැවිද්දෝ කියලා කියන්නේ කාටවත් වහල් වෙච්ච જાතියක් නෙවෙයි. බොහෝ දෙනෙක් කල්පනා කරනවා හාමුදුරුවෝ වළඳයි අපි නැත්තම් කියලා. එහෙම හිතනවා එතන ගුණේ නෙවෙයිනේ තියෙන්නේ. එතන ගුණේ නෙවෙයි තියෙන්නේ. එතන තරංගයක් තියෙන්නේ. එතකොට මේක නිවන් මගයි මේක ලාභ වෙපෙන්නේ මගයි කියලා මේ මාර්ග දෙක තේරුම් ගන්නට ඕනේ. අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒවමේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාභිනන්දෙය්‍ය විවේකමනු බ්‍රූහේති. ඒ කියන්නේ අඤ්ඤාහි ලාභෝපනිසා ලාභෝපේන මාර්ගයේ වෙනත් එකක්. අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන් මාර්ගයේ අනිත් තවත් එකක්. ඒව මේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා මේ දෙක හොඳට දැනගන්නවා. මොකද්ද? මේක ලාභ උපයන මාර්ගයයි මේක නිවන් මාර්ගයයි කියන මේ මාර්ග දෙක. සක්කාරං නාබිනන්දෙය්‍ය විවේකමනු බ්‍රූහේති. සත්කාරවල අභිනන්දනය කරන්නේ ඒව සතුටු වෙන්නේ මට ಗುಣ කිව්වයි කියලාවත් දාන ගෙනත් දුන්නයි කියලාවත් සැලකුවයි කියලාවත් අරහි එක්කන් ගියයි කියලාවත් මෙහෙට එක්කන් ආවයි කියලාවත් ඒ වගේ නෙමෙයි පැවිද්දා සතුටු වෙන්නේ. මොකේද? විවේකයේ සතුටු වෙන්නේ. කාය විවේක, උපදි විවේක කියන මේ විවේකයන්හි සතුටු වෙන්නේ. කාය විවේකය කියලා කියන්නේ මොකද්ද? මේ කායට දෙන විවේකය. චිත්ත විවේක කියලා එකක් තියෙනවා. හිතට දෙන විවේකය. මේ හිතන්න නැතුව මොකක්වත් නොකර මේ හිත දිහා බලාගෙන ඉන්නවයි කියන එකත් මහා අමාරු වැඩක් නේ. ඒක කරලම බලන්න ඕනේ. මොකක්වත් නොකර මේ හිතට විවේකයක් දෙනවයි කියන එක අපි පුරුදු කරලා තියෙන මොකක් හරි අල්ලගෙන ඒක ඔස්සේ දුව ඉන්න. එහෙම නැතුව මේ හිත දිහා බලන්න පුරුදු කරන එක. ඒක තමයි හිතට විවේකය දෙනවා කියන්නේ. උපදි විවේක කියලා කියන්නේ කෙලෙස් වලට විවේකයක් දෙනවා. කෙලෙස් නැහැ කියන එක.
උපදි වේපක්කතා කියලා කියනවා. එතකොට බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ඔය කිසිවක ඇලෙන්නේ නැහැ. ලාභ උපයන්න නෙවෙයි ස්වාමීන් වහන්සේලා මේ ධර්ම මාර්ගයේ යොදාගන්නේ නිවන් මාර්ගයේ ගමන් කරන්න විවේකයේ ඇලෙන්නටයි. ඒ නිසා ඔය අය දානේ දුන්නයි කියලාවත් දානේ නොදුන්නයි කියලාවත් ඒ කෙරෙහි ගැටෙන්නවත් ඒ කෙරෙහි ඇලෙන්නවත් යන්නේ නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සපත්ත භාරෝ සකුණෝ විය. පියාපත්වල බර ඇති කුරුල්ලෙක් වගේ පැවිද්ද කියලා කියන්නේ. යම් තැනකට යන්න ඕන නම් කුරුල්ලා මොනවත් එල්ලගෙන යනවද? පියාපත්වල බර විතරයි තියෙන්නේ. ඒ වගේ ස්වාමීන් වහන්සේලාත් කොහෙටවත් ඇලිලා නැහැ. අපි ගිහියන්ට අයිතිත් නැහැ. අපි අපේ අම්මලා තාත්තලාට අයිති නැහැනේ දැන්. තවදුරටත් අපි පොදු වස්තුන් හැම දිනාටම අයිති. කාගේවත් පෞද්ගලික භූතලයක් නෙවෙයි. ඒ නිසා අපි කාටවත් බැඳිලා නැහැ. බැඳිලා නැති නිසා අපිට කවුරුවත් පිළිබඳ බැඳීමකුත් නැහැ. ඔය දැන් ඔය අයව අතහරිනවයි කියන එක මහ ලොකු වැඩක් නෙමෙයි. අපි ඊට වැඩි ලොකු වැඩක් කරලා ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද? අම්මයි තාත්තයි අතහැරියා. අපිටයි කියලා තිබුණා නම් මොනවා හරි දෙයක් ධනයක් ඒ ඔක්කොම අතහැරලා අපි ඇවිත් තියෙන්නේ. ඉතින් ඔය අයව අතහරිනවයි කියන එක මහ ලොකු වැඩක් නෙමෙයි. මේව අතහරිනවයි කියන එක. ඒ වගේ ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. එතකොට අන්න ඒ පැහැදෙන්න ඕන තැන පැහැදෙනවා. අපැහැදෙන්න ඕන තැන අපැහැදෙනවා. එතකොට බාලයාගේ ස්වභාවය මොකද්ද? පැහැදිය යුතු තැන අපැහැදෙනවා. පැහැදිය යුතු තැන අපැහැදෙනවා. දැන් විසාකාවගේ මාමන්ද කවුද? කවුද මාමන්ද? විසාකාවට නමකුත් තියෙනවා මාමන්ද කියනවා. මිගාර සිටුතුමා. මිගාර සිටුතුමා කියලා කියන්නේ ජෛන ආගම අදහපු කෙනෙක්, ජෛන ශ්‍රාවකයෙක්. එහෙම නැත්නම් මහාවීරතුමාව අදහපු කෙනෙක්, නිගණ්ඨනාථ පුත්තුමාව අදහපු කෙනෙක්. ස්වාමීන් වහන්සේලාට කවදාවත් කැමති වුණේ නැහැ. නියම රහතන් වහන්සේලා කියලා හිතාගෙන හිටිය අර නිර්වස්ත්‍රව ඉන්න නිගණ්ඨ පිරිස. එතකොට එක දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාත වැඩපු වෙලාවේ මේ මිගාර මහ සිටුතුමා ආහාර අනුභව කරන නොයෙකුත් රසයෙන් ඉතින් සුටුවරේ ආහාර ගන්න හැටි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඉතින් නොයෙකුත් රසයන්ගෙන් යුක්ත මහා ප්‍රණීත ආහාරයක් ගන්නවා. ගන්නකොට මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයට දෙනවට කැමති නෑ ස්වාමීන් වහන්සේ නමකට. නිගණ්ඨ ශ්‍රාවකයන්ට අර විසාකාවට මේක දරා ගන්න බෑ. ඒ විසාකාව කියලා කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාව. ඉතින් එතනදී බලන්න ඒ ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය, ආර්ය ශ්‍රාවකයායි පුතඥයේ කටයුතු කරන ආකාරය, බුද්ධිමත්ව කටයුතු කළා. අර ස්වාමීන් වහන්සේට ඇහෙන්න කියනවා අපේ මාමණ්ඩි පුරාණය අනුභව කරන කෙනෙක්. ස්වාමීන් වහන්සේ වඩින්න. පුරාණය කියලා කියන්නේ ඒ කාලේ අසුචි වලට. දැන් මෙච්චර මේ ප්‍රණීත ආහාරයක් අනුභව කරන මේ මිගාර සිටුතුමාට තමන්ගේ ලේලිය කියනවා මොකද්ද? අපේ මාමන්දි පුරාණේ අනුභව කරන කෙනෙක්, ඔබ වහන්සේ වඩින්න පුරාණේ වළඳන්න එපා. පුරාණේ කියලා දැන් සිටුතුමාට මහා කේන්තියක් ඇති වුණා. ඇයි මෙච්චර මේ ප්‍රණීත ආහාර අනුභව කරන මට මෙයා අසුචි වළඳනවායි කියලා කිව්වා, අසුචි අනුභව කරනවායි කියලා කිව්වනේ. ඊළඟට ඒ පිළිබඳ කේන්ති අරගෙන ඉතින් මේ විසාකාව ගෙදර යවන්න දැන් සූදානම්. මේ ලේලිගෙන් වැඩක් නැහැ කියලා. ඉතින් විසාකාව කරුණ පැහැදිලි කළා. පුරාණේ කියලා කිව්වේ ඔබතුමා අතීතයේ සිද්ධ කරගත්ත පින් අනුභව කරනවා, වර්තමානයේට පින් රැස් කරගන්නේ නැතුව. ඒ වගේම නොරහතුන් රහතුන් හැටියට සලකනවා, රහතුන් නොරහතුන් හැටියට සලකනවා. පිදිය යුත්තන් නොපිදිය යුත්තන් හැටියට සලකනවා, නොපිදිය යුත්තන් පිදිය යුත්තන් හැටියට සලකනවා. ඉතින් විසාකාව නිසා මිගාර සිටුතුමා
ශාසනික දායාදය ලබනවා. එදා ඉඳලා විශාඛාවට තවත් නමක් එකතු වුණා මිගාර මාතා කියලා. මාතෘ ස්ථානේ තබාගත්ත තමන්ගේ ලේලිය. එතකොට ඒ බඳු කාන්තාව විශාඛාව කියලා කියන්නේ. එතකොට අන්න ඒකයි පැහැදිය යුතු ස්ථානයේහි අපහැදෙනවා කියලා කියන්නේ. දැන් අර නිගණ්ඨයන් තමයි රහතන් වහන්සේලා හැටියට පිළිගත්තේ. දැන් උපාලි සූත්‍රයේදී උපාලි ගෘහපතිය කවුද? උපාලි ගෘහපතිය කියලා කියන්නේ නිගණ්ඨනාථ පුත්තුමාගේ ජෛන මහාවීරතුමාගේ අග්‍රදායකයා. බුදුරජාණන් වහන්සේ ළඟට තර්ක කරන්න යවුවානේ. දීඝතපස්සී එපාම කිව්වා යවන්න. ඔය බුදුහාමුදුරුවෝ ළඟ ආවර්තනී මායාවක් තියෙනවා, අල්ල ගන්නවා. ආවර්තනී මායාව කියලා කියන්නේ කෙනෙක් ළඟට ගියාම වශී කරලා අල්ල ගන්නවා කියලා හැඟීමක් තිබුණා අනිත් ශාස්ත්‍රවරුගේ. බුදුරජාණන් වහන්සේගේ ආවර්තනීය මායාව නම් මේ සත්‍ය ප්‍රකාශ කිරීමයි. ඒ මායාවෙහි තමයි හැම දෙනෙක්ම අහු වෙන්නේ. ඒ මායාවට අහු වුණාට කමන්නේ. වෙන මායාවල අහු වෙන්නේ නැතුව. එතකොට මේ දීඝතපස්සී එපයි කියද්දි යව්ව උපාලි ගෘහපතියව බුදුරජාණන් වහන්සේ සරණ ගියා. තර්ක කරන්න වාද කරලා බුදුහාමුදුරන් එළුවේ දිගලොම් ඇති එළුවෙක්ව එහෙට මෙහෙට කරකෝලා පීඩාවටපත් කරනවා වගේ බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න අහලා විඩාවටපත් කරනවායි කියලා තමයි ගියේ උපාලි. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ සරණ ගියා. සරණ ගිහිල්ලා අවසානයේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද කරන ප්‍රකාශය? නොරහතුන් මම මෙච්චර කාලයක් රහතුන් හැටියට සැලකුවා. දක්ෂිනාහාර පුද්ගලයන්, දක්ෂිනාව ප්‍රදානය කළ යුතු පුද්ගලයන් දක්ෂිනාහාරයන් මේ නොවන හැටියට සැලකුවා. මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. අවසානයේදී බුදුහාමුදුරුවෝ උපාලිට කියන බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න කැමැති කියලා මම බුදුන් දහම් සංගුණ සරණ යනවායි කිව්වහම ඔබ බඳු ඥාත පුරුෂයන් බොහෝ දෙනෙක් දන්න අය, ප්‍රසිද්ධ අය ඔයගේ එකපාරටම මේ තීරණ ගන්න එපා. ඒක හොඳ නැහැ. තව සැරයක් හිතන්න මේ ගන්න තීරණය ගැන. 3 වතාවක් ප්‍රතික්ෂේප කරනවා. මොකටද ප්‍රතික්ෂේප කරන්නේ? ශ්‍රාවක භාවයේ ගිවිස ගැනීම. බුදුහාමුදුරන්ට කඩා ගන්න ඕන නම් ආයෙන්න කියලා කියන්න තිබුණා. එහෙම කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ. 3 සැරයක් කල්පනා කරන්න ඔබ මේ තීරණේ ගන්න හොඳට හිතලාද? මේ ප්‍රකාශය කරන්න හොඳට හිතලාද? ඊළඟට බුදුරජාණන් වහන්සේ එක ගිවිසුමකට යටත් කරගෙන තමයි උපාලිට තෙරුවන් සරණ යන්න අවසර දෙන්නේ. නිගණ්ඨයන්ට තමන්ගේ නිවසේ දිනපතාම පවත්වපු ධම්මට පවත්තන්න පොරොන්දු කරගෙන ඒක නවත්තන්න එපා කියන පොරොන්දුව පිට. එතකොට ඒක නිගණ්ඨනාථ පුත්තුමාගේ කර්මය වෙන්නට ඇති. ඉතින් වෙනදට නිගණ්ඨනාථ පුත්තුමාට උසහාසනයක් දුන්න උපාලි නිගණ්ඨනාථ පුත්තුමා දැන් බුදුහාමුදුරුවෝ සරණ ගියා කියහම දැන් දීඝතපස්සී කියනවා ඔය යව්වේ මම කියන එක අහන්න නැතුව දැන් හරිනේ වැඩේ වුණානේ. විශ්වාස කරන්න බෑ දැන් කාටද? ජෛන මහාවීරතුමාට මෙහෙම දෙයක් වුණා කියලා. උපාලි ගෘහපතියගේ නිවසට යනවා. නිවසට ගියාම වෙනදට ඉදිරියට ඇවිල්ලා පෙර ගමන් කරලා පිළි අරගන්න උපාලි එන්නේ නැහැ. ඉස්සරහට එන්නේ නැහැ. සේවකයෙක් ලව්ව ඇවිල්ලා කියන ආසන ශාලාවට එන්න කියන්නේ කියලා. ඊළඟට නිගණ්ඨනාථ පුත්තුමා එනකොට නැගිටින්නෙත් නැහැ ආසනෙ. ආසනෙන් පවරන්නෙත් නැහැ. එහෙම ඉඳගෙන ඉන්නවා. ඊළඟට මොකද වෙන්නේ? නිගණ්ඨනාථ පුත්තුමා එතනදී උණුලේ වමනය කරලා මරණයටපත් වුණා කියලා ලේ වමනේ දාලා අර දුක දරා ගන්න බැරුව ඇති වුණු මානසික පීඩාව දරා ගන්න බැරුව මරණයටපත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට ඒක තමයි ඒ පඬිතයාගේ සත්පුරුෂයාගේ ස්වභාවය.
ගුණ වර්ණනා කළ යුතු අයගේ ගුණ වර්ණනා කරනවා, අගුණ කිව යුතු අයගේ අගුණ කියනවා, පැහැදිය යුතු තැන පැහැදෙනවා, අපහැදිය යුතු තැන අපහැදෙනවා. මේ ශාසනයෙම ඉඳලා දැන් එක්කෙනෙක් ගියානේ ආයිමත් නිගන්ඨයෝ ළඟට. කවුද? සාති භික්ෂුව. සාති හාමුදුරුවෝ බුද්ධ ශාසනය පැවිදිලා මේක නෙවෙයි නියම ශාසනය කියලා ගියා නිගන්ඨයෝ ළඟට. ඒ කියන්නේ අන්‍ය තීර්ථකයෝ ළඟට. දැන් අන්‍ය තීර්ථකයෝ වෙලා හිටපු අය මේක නෙවෙයි නියම ශාසනය කියලා බුදුහාමුදුරුවෝ ළඟට ආවා. ඉතින් අදත් නැද්ද ඔහොමයි? ඒ නිසා අද හිටියත් එදා හිටියත් ඔය උපමා වලින් උදාහරණ වලින් පැහැදිලි කළේ හැමදාම ලෝකේ තියෙන චරිත ටික. ඔය චරිත ටික හැමදාම ලෝකේ තියෙනවා. ඉතින් අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නට ඕනේ ගුණය මොකද්ද? අගුණය මොකද්ද? පැහැදිය යුතු තැන කොතනද? අපහැදිය යුතු තැන කොතනද කියලා තේරුම් ගන්න සත්පුරුෂයෙක් වෙන්න, පඬිතෙක් වෙන්න. ඒ සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නට පුළුවන්. පැහැදිය යුතු තැන පැහැදෙනවා නම්, අපහැදිය යුතු තැන අපහැදෙනවා නම්, ගුණ වැණිය යුතු අයගේ ගුණ වර්ණනවා නම්, අගුණ වැණිය යුතු අයගේ අගුණ වර්ණනවා නම්, එහෙම නැත්නම් අගුණ ප්‍රකාශ කරනවා නම්. ඉතින් අගුණ ප්‍රකාශ කරනවායි කියලා ඒක කරන්නට ඕනේ ද්වේෂයෙන් නම් නෙවෙයි. ද්වේෂයෙන් නෙවෙයි. තමන් දූෂණය වෙන්නේ නැතුව ඒ වැඩේ කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම කිව්වේ හිත රකින්න කියලානේ. හිත රැකගෙන තමයි ඒක කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඒක ඒ විදිහටම කළා. ඒකට අපිට දියමාන සාධකයේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ගුණේ හඳුනන, අගුණේ හඳුනන, ඒ වගේම පැහැදිය යුතු තැන හඳුනන, අපහැදිය යුතු තැන හඳුනන අය බවට පත් වෙන්නට මේ අනුශාසනාව හැම දිනෙකටම උපකාරයක් වෙන්නට ඇති කියලා මම කල්පනා කරනවා. දැන් මේ සූත්‍ර දේශනාවේ මතක් කළ යුතු කාරණා තව කොච්චර තිබුණත් ඉතින් කාල වේලාව ඉක්මලා ගිහින් තියෙන නිසා අපි සාරාංශයක් හැටියට මතක් කරගමු. මොකද්ද මේ සූත්‍ර දේශනාවේ නම? ဒုတိယ khත. khත මා ප්‍රාණ khයන්. khත. එතකොට මේ khත සූත්‍රය තුල අන්තර්ගත වෙන්නේ මොනවද? කාරණා හතරකින් යුක්ත බාල වූ අසත්පුරුෂ වූ පුද්ගලයා විසින් බොහෝ අකුසල් රැස් කරගන්නවා කාරණා හතරක්. මේ කාරණා හතර නිසා මොනවද කාරණා හතර? පළවෙනි එක මොකද්ද? අගුණ කිය යුතු අයගේ එතනට තව එකතු වෙන්නට ඕනේ. හොයන්නේ බලන්නේ නැතුව, කරුණ විමසන්නේ නැතුව අගුණ කිව යුතු අයගේ ගුණ කියනවා. ගුණ කිව යුතු අයගේ අගුණ කියනවා. ඒ වගේම පැහැදිය යුතු තැන අපහැදිය යුතු තැන පැහැදෙනවා. පැහැදිය යුතු තැන අපහැදෙනවා. ඊළඟට සත්පුරුෂ පඬිතුයා කොහොමද පින් සිද්ධ කරගන්නේ? ගුණ කිය යුතු අයගේ ගුණ කියනවා. අගුණ කිය යුතු අයගේ අගුණ කියනවා. අපහැදිය යුතු තැන අපහැදෙනවා. පැහැදිය යුතු තැන පැහැදෙනවා. ඒ නිසා ඔබගේ ගුණ විසින් හාරාගත් ආත්ම භාවයක් පරිහරණය කරන අසත්පුරුෂ බාලයන් බවට පත් නොවන්නටත්, සත්පුරුෂ පඬිතයන් වන්නටත් මේ අනුශාසනාව අනුග්‍රහයක් කරගනිත්වා කියලා නැවත වතාවක් ආශිර්වාද කරනවා, ආශිංසනය කරනවා. ඒ සඳහා ඔබ හැම දිනාටම මේ අනුශාසනාව අනුග්‍රහයක්, උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා හැම කෙනෙකුටම ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මීට වඩා ධර්ම දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් ලෝකේ සම්බුද්ධ ශාසනය සුරකින්න සියලු පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා සතුටින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව දෙවිසුරු වඩා වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් ඔබ අප හැම දිනෙකමත්
කලට වේලාවට ආරක්ෂා කෙරෙත්වා ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියන හැඟීමෙන් යුක්තව පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම ඔබ අප හැම දිනා